හරි. ඔයගොල්ලෝ මේක අඳගත්තානේ හරි. ඒතර I2 වල අපි ಗುಣ සාකච්ඡා කරා පොදුවේ ಗುಣ වශයෙන් කිව්වා. ඒතර ඔයගොල්ලෝ එක මතක තියාගන්න පොදුවේ කතා කර ಗುಣ. හරි I2 ගේ පොදු ගුණ මත තියෙන I2 කියන එක මේ නිර්ද්‍රවීය අණුවක්. එතකොට මේවා ජලයේ දිය වෙන ප්‍රමාණය ගොඩක් උඩයි. දැලිස ගොඩක් දුර්වල හින්දා ඉක්මනින්ම ද්‍රවාංක තාපාංක ගොඩක් අඩුයි පල්ලහැ. ඒව තමයි දෘಢතාවය ගොඩක් අඩුයි I2 වගේ. ඊට පස්සේ විදුලිය සංනයනය කරන්නේ නැහැ. ඒ වගේ ගුණ තමයි මේගොල්ලන්ගේ තීරක අපි මතක තියාගන්න ඕනේ. හරි. එච්චරයි කියන්නේ. හරි. ඊළඟ අපි යනවා ද්‍රවීය අණුක ජාල වලට. කියන්නේ මොකද්ද මේ ප්‍රශ්නේ අහුවේ? ගුම්නි මේ ඊළඟ මාසේ ඉඳන් ක්ලාස් එක තියෙන දවස් වෙනස් කරගන්න පුළුවන්. කවද ගුම්නි දාන්න ඕනේ? ඊළඟ මාසේ ඉඳන් දැන් මේ යන්නේ නොවැම්බර් මාසේ දෙසැම්බර් මාසේ ඉඳන් දවස් වෙනස් කරනවා කවද ඔයගොල්ලන් කරන්න පුළුවන්? ගුම්නිලා පොඩ්ඩක් මට කතා බහ කරලා මේ ගෲප් එකේ ඇත්ත කතා කරලා මට දවසක් කියන්න පොඩ්ඩක් පුළුවන් නම් මම දාලා හරි. මැත්ස් ක්ලාස් එක සෞන්දර්ය මැත්ස් ක්ලාස් එකකුත් තියෙනවා. පොඩ්ඩක් වෙනස් කරමු මම අවුලක් නැහැ ඊළඟ මාසේ මට පොඩ්ඩක් කලින් හැබැයි සතියට කලින් කියන්න ඕගොල්ලෝ ඔය ගෲප් එකේ කට්ටිය ගුම්නිලාගේ ගෲප් එකේ සෙට් එක මේ කතා බහ කරලා මට කියන්න. බලමු කවිෂ්කලගේ ගෲප් එකත් මේ ඒකට දාගන්න පුළුවන් නැත්නම් බලමු නැත්නම් බලමුකෝ කතා කරලා පික් කරගමු. ගුම්නි පොඩක් එක මේ ගෲප් එකත් එක්ක කතා කරලා මට කියන්න. ඉස්කෝලේ පටන් ගන්නවා කිව්වද? කවුද කවිෂ්ක පටන් ගන්නෙ? හෙට ඉඳන් කවිෂ්කලනේ. එහෙනම් ගැටලුවක් දැන් තියෙන්නේ. හරි. මේ කොහොමද ඔක අපිට බලාපොරොත්තු වෙනවද දැන් ඉස්කෝල කොහොම පටන් ගන්න එපා. ලෝකල් ඉස්කෝල යන්න ඕනේ ඉක්මනට ඒවත් කරන්න එපා. අපි එහෙම වුණොත් එimhe මේ බලමු. ක්ලාස් එක දැන් කරගෙන ආපු විදිහට දැන් සාමාන්‍ය කවිෂ්කලගේ කරේ සෙනසුරාදා මේ කරේ ගොමුලගේ සෙනසුරාදා කරේනේ. අපි බලමු එහෙම වුණොත් එහෙම ගෙදර පුළුවන් නම් එහෙම කරමු. නැත්තම් ඔන්ලයින් කරමු අපි අවශ්‍ය හරි. 6 ඉඳන් හරි දාලා කරන්න බලමු ටිකක් මේ තත්ත්ව පොඩ අඩු වෙනකම්. නැත්තම් බලමු. ඔයගොල්ලෝ මට සාකච්ඡා කරලා පොඩක් කියන්න. කතා බහ කරලා. හරි. අපි බලමු ඊට පස්සේ අපි කතා කරලා මේ ද්‍රවීය අණුක ජාල ගැන. නිර්ද්‍රවීය අණුක ජාල වලට තව උදාහරණ අපිට ඕවා තමයි තියෙන්නේ ඇත්තටම. මේ ඝන වශයෙන් තියෙනත් එපයි, නිර්ද්‍රවීය වෙන්නත් එපයි. නිර්ද්‍රවීය වෙන්න ඔක්කොම ඝන අවස්ථාවේ නැහැනේ. දැලිසක් තියෙනත් එපයි ඝන විතරක් වෙලා බෑ. දැන් ඉටි වගේ එකක් මේ නිර්ද්‍රවීයයි. දැලිසක් විදියට දාන්න නෙවෙයි තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ඔය කතා කරන ඔය අපේ ළමයි ඩීසල් පෙට්‍රල් තියෙන්නේ. ඒ වගේ මේ කාබන් සහ හයිඩ්‍රජන් වලින් හැදිච්ච එක තමයි ඉටි කියලා කියන්නේ. ඉටි වල අණු ඇල්කේන ඒවා සාමාන්‍යයෙන් නිර්ද්‍රවීයයි. හැබැයි දැලිසක් ලෙස නෙවෙයි තියෙන්නේ. දැලිසක් කියන එක හරි වැදගත්. දැලිසක් කියලා කියන්නේ ක්‍රමානුකූල අණු සැකැස්මක් තියෙන. මේ වගේ මේ I2 ගානට ක්‍රමානුකූලව පැක් වෙච්ච විකක් නම් තමයි දැලිසක් කියලා කියන්නේ. එහෙම නැතුව එහෙම මෙහෙම තියෙනවට දැලිස් කියලා කියන්නේ නැහැ. දැන් ඔය තියෙන්නේ කාබන්ගේ තියෙන ළමයි අහලා තියෙන අඟුරු වගේ ඒවා. අඟුරු දර අඟුරු නැත්තම් ගල් අඟුරු කියලා කියන්නේ. ඒවා දැලිස් නෙවෙයි. ඒවයි කාබන් පරමාණු එක එක විදිහට ඒකට ඕන තැන් වල දුර වෙනස්. එහෙම වුණාම ඒක දැලිසක් නෙවෙයි. ඒ නිසා ඒවා හැම එකක්ම ඝන අවස්ථාවේ හැම එකක්ම දැලිසක් නෙවෙයි. ඒකත් හොඳ තේරුම් අපි කියලා දෙන ඒවා තමයි දැලිසට උදාහරණ. ඒ නිසා නිර්ද්‍රවීයවට I2 තමයි හොඳ උදාහරණය. ඊට අමතරව තිනවා ගොඩක් දුර්වලයි. එහෙම මේ කියන්නේ අපිට දුර්ලභයි. හරි එහෙම ඒවා අඩුයි. ඒ නිසා අපි එහෙම I2 ඉස්සර මධ්‍යම ඇති ඒක හොඳටම. ඊට පස්සේ අපි යනවා ද්‍රවීය අණුක ජාල වලට. ද්‍රවීය අණුක ජාල හැදෙන ළමයි ද්‍රවීය අණු ක්‍රමානුකූල රටාවකට සකස් වෙලා. ඉතින් ද්‍රවීය අණුවක් නිසා ද්‍රවීය ලක්ෂණ තියෙනකොට ටිකක් නිර්ද්‍රවීයවට වඩා ශක්තියෙන් වැඩි. මොකද ද්‍රවීය අණු වල අන්තර්ක්‍රියා සාමාන්‍යයෙන් ද්විද්‍රවනේ. ද්‍රවීය අණුවක ද්‍රව තියෙනවනේ උපතින්ම ඩෙල්ටා+ඩෙල්ටා- ද්‍රව තියෙන ද්‍රවීය අණුවක. ඒ හින්දා ඒවැය තියෙන අන්තර්ක්‍රියා ද්විද්‍රව ආකාරයේ අන්තර්ක්‍රියා වෙන්න පුළුවන්. ඊට අමතරව ද්‍රවීය අණු වල තියෙන අන්තර්ක්‍රියාවල ශක්තිය නිර්ද්‍රවීයවට වඩා වැඩි. ද්‍රව තුනහම විද්‍යුත් ආරෝපණයක් දැන්නම තියෙනවනේ. ඒ හින්දා ප්‍රබලතාව වැඩි ළමයි. එහෙම එකක් තියෙනවා. එතකොට දැලිස ශක්තිමත් බව වැඩි. හරි එහෙම එකක් තියෙනවා. ඊළඟ දේ තමයි ජලයේ දිය වෙන පොඩි නැඹුරුවක් තියෙනවා. වැඩිපුර ජලයේ දිය වෙන නැඹුරුවක්. මොකද ද්‍රවීය නිසා ජලයේ දිය වෙන කැමැත්තයි. මොකද ජලය ද්‍රවීයයිනේ. ඒ හින්දා ද්‍රවීය ද්‍රාවක වල දිය වෙන කැමැත්තක් තියෙනවා. හරි එහෙම. තව කිව්වොත් මොනවද තියෙන්නේ?
විදුලිය සන්නායනය කරන්නේ නැහැ ඒවත්. මොකද නිදහස් ඉලෙක්ට්‍රෝන ඒවයි නැහැනේ. ඒ හින්දා සන්නායනය කරනවා. උදාහරණයක් අපි කිව්වොත් මේකට ගැලපෙන හොඳ උදාහරණයක් තියෙනවා අයිස්. ජලය සිසිල් කරාම හැදෙන්නේ අයිස්. ඒ අයිස් වල තියෙන ළමයි නිර්ද්‍රවීය අණු. ද්‍රවීය අණු. ද්‍රවීය ජල අණු මේ ක්‍රමානුකූල රටාවකට සකස් වෙලා තමයි අයිස් කියන ව්‍යුහය හැදෙන්නේ. දැන් මම අයිස් වල පොඩ්ඩක් ව්‍යුහය ඔයගලන්ට පෙන්නුවොත් එහෙම ඔයගොල්ලෝ ඔයගලන්ට දේවල් තේරුම් ගන්න කීපයක් මේ ලැබෙවි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අයිස් වල ಗುಣ කීපයක් තියෙනවා ජලයට වඩා. අන්න ඒ ಗುಣ දැන් තේරුම් ගන්න පුළුවන් වෙයි මේක හරහා. හරිද? බලමුකෝ පොඩ්ඩක් මෙන්න මේ ව්‍යුහය මම ෂෙයා කරන පොඩ්ඩක් බලන්න ඔයගොල්ලෝ. ජලයට වඩා මේ අයිස් වල තියෙන වෙනස බලන්නකෝ. සාමාන්‍යයෙන් අපි දන්නවා මේ ජලය ගත්තාම මේ ජල අණු වලින් හැදලා තියෙන්නේ ජල අණු කියන්නේ H2O. ඒවා ක්‍රමානුකූලව පිටන්නේ මේ ජල වඳුනක. හරි? ජල වඳුන ක්‍රමානුකූලව පිටන්නේ. හැබැයි දැන් බලන්න. දැන් මම ඇඳලා තියෙන්නේ මේ අරගෙන තියෙන උදාහරණයකට H2O අයිස් බවට පත්වෙච්ච අවස්ථාවක්. ජලය අයිස් බවට පත්වෙච්ච අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. දැන් මේකේ ඔයගලන්ට පේනවද තියෙන විදිය? මේ බලන්න. මෙන්න මෙතන තියෙනවා එක ජල අණුවක්. H2O එකක් මෙන්න මේ විදියට තියෙනවා. හරිද? තව එකක් තියෙනවා මෙන්න මේකේ අනිත් පැත්තට. ওই විදියට. මේක හැබැයි මේ ද්විමාන තලයක් විතර අඳින වැරදි. සාමාන්‍යයෙන් ද්විමාන තලයක නෙවෙයි මේක තියෙන්නේ. ත්‍රිමාන තලයක තියෙන අපි තේරුම් ගන්න මේ ත්‍රිමාන අවකාශයක් බව තේරුම් ගත්ත. ඔන්න ඔය විදියට ජල අණු විවිධ රටාවලට සකස් වෙලා ක්‍රමානුකූල රටාව සකස් වෙලා ඔන්න ඔය වගේ ව්‍යුහයක සකස් වෙනවා. මෙන්න මේකට අපි කියනවා අයිස් වල දැලිස කියලා. හරි? මේ තියෙන අයිස් වල දැලිස. අයිස් වල දැලිස පිළියෙල වෙනකොට දැන් ජලයෙන්මනේ පිළියෙල වෙන්නේ. පිළියෙල වෙනකොට ඕගලන්ට පේන මේ දැලිසේ හිස් අවකාශ තියෙනවා. හරිද ළමයි? දැලිස තුල හිස් අවකාශ තියෙනවා. හිස් අවකාශ තියෙනවා කියන්නේ මේ දැලිස හැදෙනකොට නැත්නම් මේ අණු ක්‍රමානුකූලව සකස් වෙනකොට සමහර අණු අතර ඉඩ ඉතුරු වෙනවා. ඉඩ ඉතුරු වෙනවා කියලා කියන්නේ ඉඩ නැත්නම් ඉඩ ගන්නවා. ඉඩ ගැනීම නිසා මොකද වෙන්නේ? අමතර ඉඩක් මෙන්න මේවා සඳහා දැන් බලන්න මෙන්න මේ හිස් අවකාශ ලොකු හිස් අවකාශයක් මේ හැර තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ද්‍රව අවස්ථාවේ මෙච්චර හිස් අවකාශ ඉතුරු වෙන්නේ නැහැ. ඒ හින්දා ජලය අයිස් බවට පත් වෙනකොට පරිමාව ප්‍රසාරණය වෙනවා. පරිමා ප්‍රසාරණ හේතුව මේ විදිහට ක්‍රමානුකූල දැල්සක් හදනකොට මැද හිස් අවකාශ තිබීම. ඉතින් ඒ හින්දා ළමයි අයිස් වල පරිමාව වැඩි ජලයේ පරිමාවට වඩා නැත්නම් සරලව කිව්වොත් අයිස් වල ඝනත්වය අඩු වෙනවා ජලයට වඩා. ඔන්න ඔය හේතුව නිසා. හරි ළමයි. අයිස් කියන එක කියන සාමාන්‍ය විදුලිය සන්නායනය කරන්නේ නැහැ ඝන අවස්ථාවේදී. හැබැයි අයිස් ජලයේ දිය වෙන උත්සාහ කරනවා. ජලයේ දිය වෙනවා ද්‍රව්‍යයි එක්කම ජලයේ දිය වෙලා ඊට පස්සේ ඒ වුණත් මේ සාමාන්‍යයෙන් අයන් නැති හින්දා විදුලිය සන්නායනය කරන අඩුයි. මේ කරන්නේ නැහැ කියලා අපි කියනවා අයන අඩු නිසා. ඊළඟට මේවා සාමාන්‍යයෙන් ඉහළ තාපාංකයක් තියෙනවා. සෙල්සියස් 100ක් විතර. ඒ නිසා සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් බන්ධ වලින් බැඳෙන නිසා මේවා ඉහළ තාපාංකයක් අපි වාතාවරණය දකිනවා. ජලයට සුවිශේෂී ලක්ෂණයක් තියෙන මේ හයිඩ්‍රජන් බන්ධන සාධන හැකියාව. මේ රතු පාටින් පිළිගහලා තියෙන හයිඩ්‍රජන් බන්ධන වලට තමයි කඩේ තියෙන්නේ. ඒ හින්දා ළමයි අයිස් වලදී ඔන්න ඔය වගේ ගුණයක් අපි දකිනවා. පැහැදිලිද? හරි. අපි පොඩක් ලියමුකෝ අපි ලියුවේ මාතෘකාව ද්‍රවීය අණුක ජාල. ඒ අර්ථය ලියන්න. ද්‍රවීය අණු ක්‍රමානුකූල රටාවකට සකස් වීමෙන් ද්‍රවීය අණුක ජාල සෑදේ. මෙම ද්‍රවීය අණු අතර ද්විද්‍රව අන්තර්ක්‍රියා සෑදේ. ඒවා ලන්ඩන් බලවලට වඩා ප්‍රබලතාවයෙන් ඉහළ වීම නිසා නිර්ද්‍රවීය සංයෝග වලට සාපේක්ෂව ඉහළ ද්‍රවාංක තාපාංක පවතී. එමෙන්ම දෘಢතාවයේද
එමෙන්ම දෘಢතාවයද සාපේක්ෂව ඉහළ වන අතර සාපේක්ෂව ඉහළ වන අතර ද්‍රවීය අණු වීම නිසා ජලයේ දියවීමට නැඹුරුතාවයක් පවතී. ද්‍රවීය වරහන් තුල ද්‍රවීය ද්‍රාවකවල දියවීමට ජලය නැතුව වරහන් තුල නැතන ලියන ද්‍රවීය ද්‍රාවකවල දියවීමට නැඹුරුතාවයක් පවතී. හරි නැඹුරුතාවයක් පවතී. උදාහරණ අයිස් සලකමු. හරි අයිස් සලකමු. මේ තියෙන මෙන්න මේ පොඩක් අපි අඳ ගමු. පොඩිට අඳ ගන්න. රතු පාටින් දාලා තියෙන ළමයි මේ හයිඩ්‍රජන් බන්ධන. හරි. නිල් පාටින් මම ජල රවුම් කරා. ඔයගොල්ලෝ එක නොකරත් කමන්නේ. හොඳම තියෙන්නේ.
හරි. ඊට පස්සේ හරිද මේක ලියාගත්තනේ. ළමයි මේකේ මේ ජල අණු වල දැන් මේ ලක්ෂණ පොඩක් ලියමු. ඒක පොඩක් ලියමු. කියන දැන් අයිස් වල අණු අතර ජල අණු අතර පවතින H2O අණු අතර පවතින H2O අණු අතර පවතින ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන නිසා දැලිස ශක්තිමත් වේ. දෘಢතාවයෙන් ඉහළ වන අතර ද්‍රවාංක තාපාංක සෙල්සියස් 100ක් තරම් ඉහළ අගයකි. මේවායේ නිදහස් ඉලෙක්ට්‍රෝන නැමැති නිසා විදුලිය සන්නායන නොවන අතර ජලයේ දියවීමට නැඹුරුතාවයක් දක්වයි. දැන් ජලයේ දියවේ. හරි. ජලයේ දියවේ නැඹුරුතාවයක් දක්වයි. හරි. ඕවා තමයි තියෙන්නේ. හරි ළමයි අයිස් ගැන කිව්වා. අපි ඊට පස්සේ යමු. අපි දැන් දැලිස් වර්ග ගොඩක් කිව්වනේ. නිර්ද්‍රවීය අණු කිව්වා, ද්‍රවීය අණු කිව්වා. ඊට පස්සේ අපි අයන ගැන කිව්වා, පරමාණු ගැන කිව්වා. අපි අයනික දැලිස් ළමයි මුලින්ම කතා කරාද නැද්ද? නෑනේ. අපි ඊට පස්සේ ලියමු අයනික දැලිස්. හරි. මාතෘකාව වලින් අයනික දැලිස්. හරි. අයනික දැලිස්. ඒ අර්ථ ලියන්න. සෝඩියම් ක්ලෝරයිඩ් වැනි අයනික සංයෝග අයනික දැලිස් සාධන අතර ඒවා ධන හා ඍණ අයන ක්‍රමානුකූල රටාවකට සකස් වී අයනික බන්ධන වලින් බැඳී ඇත. මෙලෙස අයනික බන්ධන පැවතීම නිසා අයනික දැලිස් වල ශක්තිය වැඩි වන අතර දෘಢතාවය මෙන්ම ද්‍රවාංක තාපාංකද ඉහළගයක් පෙන්වයි.
දෘතමයෙන්ම ද්‍රවාංක තාපාංක ඉහළක පෙන්වයි. දැලිස තුළ නිදහස් ඉලෙක්ට්‍රෝන නොමැති නිසා විදුලිය සන්නයන නොවේ. අයන පැවතීම නිසා ද්‍රවීය ද්‍රාවකවල දියවීමට නැඹුරු වේ. ද්‍රවීය ද්‍රාවකවල දියවීමට නැඹුරු වේ. ඝන අවස්ථාවේ විදුලිය සන්නයන නොකළද ද්‍රාවණ හෝ විලීන අවස්ථාවේදී සචල අයන මගින් විදුලිය සන්නයනය කරයි. සචල අයන හේතුවෙන් විදුලිය සන්නයනය කරයි. හරි. මම මේ උදාහරණයක් ගත්තා. මම කලින් ඇඳලා තියෙනවා. කමක් නැහැ. ඔනේ පොඩ්ඩක් ටක් ගාලා ඉක්මනින් ඇඳ ගන්න. මේ සෝඩියම් ක්ලෝරයිඩ් වල දැලිස ස්වභාවය. හරි. මොකද තමයි තියෙන්නේ හැමතැනම දැලිස හරි. ඔන්නෝම මට උන් තව අන්ත හැකි ඒවා නොදැම්මත් කමක් නැහැ ඔයගොල්ලෝ ඉතින්. හරි. ඔයගොල්ලෝ අඳගත්තා නේද? මම ටිකක් ඔන්න ඔය අමතර කරුණු දැම්ම මෙහෙට. හරි. පොඩ්ඩක් බන්ධන ටික ගෙහෙන මෙහෙට දැම්ම. ඒව ගැන හිතන්න එපා. දැලිසේ ඉතුරු ටික මම දික් කරා. මට නිකන් හිතුණා එහෙම කරන්න ඕනේ කියලා. හරි. නිකන්. හරි ඔය වගේ. ඔය වගේ ඒක ඔන්න ඔහොම ත්‍රිමාණ ගත්තාම ඔන්න ඔහොම දැලිසක එක අඳින උමනාවක් නැහැ. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ ළමයි. හරිද? එතෙන් තේරෙනවනේ දැන් ඔන්න ඔහොම තමයි දැලිසක් කියන එක හැදෙන්නේ. දැලිසක් කියන එක මේ අපිට ඒ කියන්නේ සම්පූර්ණ මේ කොටසක් අඳලා පෙන්න මිසක් කරන සම්පූර්ණ කොටස ඉවර කරන්න බෑ. ඒක තේරුම් ගන්න ඕනේ. හරි. ඒක සම්පූර්ණ කොටස හදන මේ බැලලා අමාරුයි. එහෙම කියන්න අමාරුයි. ඔය කොටසක් තමයි කියන්න පුළුවන්. හරිද? හරි. දැන් හරිනේ. එහෙනම් ඔන්න ආයනික දැලිස ඔන්න ඔය වගේ. එතකොට මේ මැද තියෙන්නේ කළු පාටට හුරු පාටකින් තියෙන්නේ අලු පාටින් වගේ තියෙන්නේ සෝඩියම් ප්ලස් කුඩා ඒවා. කොළ පාටින් තියෙන්නේ Cl මයිනස්. ඔය තමයි තියෙන්නේ මේ දෙක අතර මේ දැලිස හැදලා තියෙන්නේ ආයනික බන්ධනයකින්. ඒවා තමයි ඔය දක්වලා තියෙන්නේ. හරිද ළමයි? හරි. දැන් අපි ඊළඟට කතා කරමු මේක අදගත්තා නම් ලෝහක දැලිස් ගැන. හරි. ලියන්නකො මාතෘකාව. ලෝහක දැලිස්. අවසානික ලෝහක දැලිස්.
අපි ලෝහක දැලිස්ස කතා කරනක තේරුමක් නැහැ. අපි කලින් මොකද ලෝහක බන්ධන ගැන සාකච්ඡා කරා. ඉතින් ಗುಣ කියලා දුන්න නිසා මම ඒක නිකන් වාක්‍යයකින් ඉවර කරනවා. ලියන්න. ලෝහ 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 පරමාණු ලෝහ පරමාණු ලෝහ පරමාණු ක්‍රමානුකූල දැලිසක සකස් වන ආකාරය ලෝහක බන්ධන තුල විස්තර කර ඇත. එච්චරයි. ලෝහක බන්ධන තුල විස්තර කර ඇත. හරි. අපි ලෝහක බන්ධන පාඩම කරේ මේ මෑතක බොහොම ළඟ. ඒ නිසා මම ලෝහක බන්ධන ගැන කතා කරන්නේ නැහැ. මේ ලෝහක මේ දැලිස් ගැන කතා කරන්නේ. ඒකේ ඔක්කොම ලක්ෂණ තියෙනවා. ඒ නිසා මම මෙතනින් යන්න ගන්නවා. අයනික බන්ධනත් මම කතා කරලා තිබුණා. මම පොඩ්ඩක් ඔයාලා මතක් වෙන ආපහු කිව්වට. හරිද ළමයි? හරි. දැන් අපි එතකොට දැලිස් ආකාර සියල්ලක්ම ගැන සාකච්ඡා කළා ඉවරයි. හරිද? එහෙනම් ඔන්න ඔය ටික තමයි අපිට ඉගෙන ගන්න තිබුණේ මේ පාඩමේදී. දැන් එතකොට එහෙනම් දැලිසුත් කතා කරා. දැන් එතකොට අපි කතා නොකරේ මොනවද? අපි කතා නොකරපු දෙයක් නේ අපි දෙවන පාඩමේ සියලුම දේවල් සාකච්ඡා කරා. හරි දෙවන පාඩමේ සියලුම දේවල් සාකච්ඡා කරා. එතකොට ඒවෙන් අපි අවබෝධයක් ගත්තා රසායනික මේ ව්‍යුහය කියන්නේ මොකද්ද කියන එක. ව්‍යුහය කියන්නේ මොකද්ද? ව්‍යුහය කොහොමද බන්ධන වලට සහභාගී වුනේ කියලා අපි තේරුම් ගත්තා. මේ බලන්නකෝ මම පොඩක් ඕනනම් මේක අපි කරපු දේවල් එක සාකච්ඡා කරලා බැලුවොත් දැන් අමතක නම් අපි මතක් කරලා දුන්නොත් එහෙම කොහොමද කරේ කියන එක. මෙන්න මේ ටික අපි සාකච්ඡා කරේ. මම පොඩක් ෂෙයා කරනම් අපිට තියෙන සිලබස් එකේ කොටස් ටික සම්පත් පොතේ මේ විස්තරය. දැන් ඔයගොල්ලෝ ගාවත් සම්පත් පොත ඇතිනේ. ඒකෙන් බලන්න මේ තියෙන්නේ. ව්‍යුහය හා බන්ධන දෙවෙනි පාඩම සාකච්ඡා කරේ. සහ සංයුජ බන්ධන ගැන අපි කතා කරා. සහ සංයුජ බන්ධන මතක් කරගන්න කොහොමද ඉලෙක්ට්‍රෝන යුගලයක් හෝ යුගල් කීපයක් කවුළු තියාගෙන හදන සහ සංයුජ බන්ධන. ඒතකොට ඒ සහ සංයුජ බන්ධනයක් හැදෙන්නේ ඇයි කියන එක අපි සාකච්ඡා කරා. බන්ධනයක් හැදෙන්නේ ඇයි? අපි කිව්වා මේ ස්ථායීතාවය වැඩි කරගන්න. ඒ නිසා එහෙම දෙයක් තමයි බන්ධනවල සිදු වෙන්නේ. එතකොට එතනදී ඉලෙක්ට්‍රෝන අපි මේ කතා කරන සාමාන්‍යයෙන් හවුල තබා ගැනීමක් ගැන කාක්ෂික අතිච්ඡාදනයක් ගැන ඔන්න ඔය දේවල් සහ සංයුජ බන්ධනයට කතා වුණා. ඊට පස්සේ ලුයිස් තිත්ති සටහන් හා ලුයිස් තිත්ති රිවිව් ඒව කතා කරා. දායක බන්ධනත් සාකච්ඡා කරා. වෙස්පවාදයේ අවස්ථාව ගැන කතා කරා. ඊට පස්සේ මුහුම් කරන ගැන සාකච්ඡා කරා අපි. හරි මුහුම් කරන ගැන සාකච්ඡා කරා. පරමාණු කාක්ෂික මුහුම් කරන sp කාක්ෂික sp2 මුහුම් කාක්ෂික sp3 මුහුම් කාක්ෂික කියලා කොටස් තුනක් සාකච්ඡා කරා. ඊට පස්සේ සංප්‍රයුක්ත ව්‍යුහ ගැනත් අපි කතා කරා. සංප්‍රයුක්ත ව්‍යුහ වලදී ඒකේ තියෙන ලක්ෂණ විධිමත් ආරෝපණය හොයාගන්නේ කොහොමද? ස්ථායීතාවය බලන්න කොහොමද ඒව අපි සාකච්ඡා කරා. ඒ ටික අපි කතා කරලා තියෙන ඔක්කොම ආයෙ බලන්න උදාහරණ සම කතා කරා. ඊළඟට අපි අනික් පැත්තේ තියෙන අණු වල ද්‍රවීයතාවය. ද්විරව ගූර්ණය ගැන සාකච්ඡා කරා. හරි ඍණතාවයේ කෙරේ බලපාන සාධක ගැන කතා කරා. ඊට පස්සේ අයනික බන්ධන, ලෝහක බන්ධන කතා කරලා ඉවර කරා පාඩම. ඊට පස්සේ ආයෙ වෙන කොටසක් ද්විතීයික අන්තර්ක්‍රියාවල කතා කරා. ඒකෙදී ද්විරව, අයන ද්විරව, අයන ප්‍රේරිත, ඊට පස්සේ ද්විරව ප්‍රේරිත, ලන්ඩන් බල, ඊට පස්සේ හයිඩ්‍රජන් බන්ධන මේ සියල්ලම සාකච්ඡා කරා. ඊට අමතරව දැන් මේ පාඩමේ නැති කොටසක් තමයි දැලිස් කතා කරලා තියෙන්නේ. ඒ නිසා දැලිස් කියලා කොටසක් කතා කරලා දුන්නා අපි ඔයගලන්ට. ඒකෙන් අපි එහෙම කතා කරන්න හේතුව දැලිස් කියලා ස්වරූපත් මේ ලෝකේ තියෙනවා. ඒතකොට දැලිසක් කියන එක තේරුම් ගන්න ඕන නිසා මේ අඩුව පුරවන්න මේකට කියලා දුන්නේ. ඒ නිසා දැලිස් කියන එක අපිට මුණ ගැහෙවි. නමුත් මේකේ පාඩමේ ලොකුවට සාකච්ඡා කරන්නේ නැහැ. හරි ඒ නිසා දැලිස් වලට කියන දවල පාඩමේ දැලිස් කියලා කොටසක් නැති නිසා මේ දැලිසක තියෙන බන්ධන මොනවද කියලා සාමාන්‍යයෙන් දැනගන්න ඕනේ. ඒ නිසා අපි එහෙනම් ඊළඟට අපි කතා කරමු. ඒතකොට අපි පාඩම දැන් දෙකයි කතා කරලා තියෙන ගොඩක් කාලයක් ගියා. නමුත් පැහැදිලි කරා ගොඩක් ඒවා. හොඳේ. හරි. ඔයගලන්ට මේ කැඩි කැඩි වගේ දැනෙන්නේ